අධිගමයන්ට පැන්නේ එක නතර කරනවා. මාර්ගය කරන වැඩේ මේ හරක් බලන ගොපල්ලෙක් විදියට එනවා. ඇවිල්ලා බණ කියන ආස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට අහනවලු ස්වාමීනි මෙයාගේ ගේම මේ හරක් යන කියන්නේ. මේ බණ කියන ආස්සේ එහෙම කතාවක් නෙවෙයි. ධම්ම දේශනා කරනකොට ඒක කඩාකප්පල් කරන එහෙම එන්නේ නැහනේ. තේරුණාද? එතකොට අර බණ කියන ආස්සේ ඇවිල්ලා අහනවලු ස්වාමීනි මෙයාගේ හරක් යන කියන්නේ. ඒක බුදුරජාණන්සේ අහනවලු තෝ මාරෙන්නේ කියලා. එහෙම. තෝ මාරෙන්නේ. මාරේ වෘත්තිය නැහැනේ. එහෙමයි තමයි. මාරේ තෝගේ හරක් තෝ බලන්න. මගේ මම බලන්න. තෝගේ අය තෝ බලාගන්නේ කියනකොට මාරේ අහනවා මෙහෙම. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සියලු සත්‍යයන්ගේ ඇහැමගේ පරිහරණය කරන ඇහැමගේ කන මගේ නාසය මගේ දිව මගේ කය මගේ මේ ආයතන මගේ ස්වාමීනි හොඳද එහෙමයි මාර්ගය ඒ ආයතන ඔක්කොම ඔබටයි ආйти ඒ වගේම ස්වාමීනි යම් කෙනෙක් ඇහින් රූප දැකලා යම් රාගයක් උපදිනවා නම් ද්වේෂයක් උපදිනවා නම් මෝහයක් උපදිනවා ඒකත් මගේ එහෙමයි ඒ සමුදයක් මගේ කියනවා හොඳද එබර මේ මාර්ගය හරක් ටික මාර්ගයට බලාගන්න කිව්වනේ තේරුණාද දැන් බලාගන්න බැරි වෙනකොටනේ මාර්ගයට විරුද්ධ වෙන්නේ හරිද ඒ පාර බුදුරජාණන් වහන්සේ අහනවා මාර්ගය යම් කෙනෙක් ඇහෙන් මිදුණා එතනත් ඔබේද කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මිදුණා එතනත් ඔබේද යම් කෙනෙක් ඇහෙන් රූප දැකලා රාගය උපදින්නේ නැත්තම් ද්වේෂය උපදින්නේ නැත්තම් මොහය උපදින්නේ නැත්තම් එතනත් ඔබේ කියලා ස්වාමී එතන මගේ නෙවෙයි කියලා ඒ සමාරේ තෝගේ හරත්තෝ බලගන්න මගේ මම බලගන්න මාර පරාද වෙලා අතුරු හැංගලා යනවා ඉතින් අද වගේ මේ එතන බලන්න මේ අද මේ අපේ මිනිස්සුયો හිතන්නේ අපි මේ හැට පේන රූප දැකලා සතුට වෙනවා නම් අපි ද්වේෂය ඇති කරගන්නවා නම් අපි මුලා වෙනවා නම් අපි හිතන්නේ මේ අපි මොන්තනකින් ඉන්නවා කියන්නේ අපි ඉන්නේ මායාවේ භූමියේ මායාවට කැමති දැන් පිනත්තයි තී මායාව හොඳද පවත්තයි තී මායාව ඒකට හේතුව අපි පව් අපසල් කරගන්නේ නැහැ නිසා පින් කරගන්නේ නැහැ නිසා නේද මේ දෙකම නිසා පව් නිසා හතර අපාය උපදිනවා පින් නිසා සුගතිගාමී නේද එතකොට අපිට තේරෙනවා මේ මායයට අවශ්‍ය අපායට දාන දුක් විඳවන්න නෙවෙයි මායයට අවශ්‍ය සසරට ඇදලා පින් ඇති තැනකට හොපව මායය දන්නවා මේ ජීවිතේ පින් කළාට දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ එතන පංචකාමයේ වැඩි එතකොට එතන තියෙන්නේ මාර බලය තේරුණාද යම් කෙනෙක් මේ ජීවිතේ ඉඳලා ධානයක් උපදගෙන එතනට ගියොත් එතන තියෙන්නේ මාර බලය ඉතින් කොහොමහරි එතනින් පස්සේ මේ හැමතැනම ආස්වාදයකට තියෙනවනේ රාගයෙන් බැඳෙනවා තෘෂ්ණාවෙන් බැඳෙනවා නේද ඉතින් එතනින් පස්සේ මොකද්ද වෙන්නේ එතනින් පස්සේ නැවත සතර අපායට වැටෙන්න වෙන්නේ ඉතින් අන්න ඒ නිසා මේ මායාවේ භූමියේ ඉන්න අය తాවකාලිකව බේරුණා කවදාවත් ගැලවීමක් නම් වෙන්නේ නැහැ ඒකයි බුදුහාමුදුරු කියන්නේ මහන්නේ ඇහැ අතවුත් නන්නේ මේ ඇහි ඇත්ත දකින්න. කනේ නාසයේ දිවේ ශරීරේ මේ ආයතන වල ඇත්ත දකින්න කියලා බුදුරජාණන් කියනවා නේද? මේකත් එක්ක එහෙනම් අපිට මේ මායාවේ භූමියෙන් මිදෙන්න නම් මේ අපිට ගැළවීමක් නැහැ කොහොම හරි. අපිට අපි ඇහැ උදව් කරගෙන අකුසල් කළා. ඇහැ උදව් කරගෙන ඉන්දහම් කළා. සංසාරේ යනවා. එහෙනම් මායාවට පුතු වෙනවා. නේද දැන් අපි ගමු බෝසතාණන් වහන්සේ දෙවිදත්තරයි ගමු නේද බෝසතාණන් වහන්සේගේ හැ පින පැත්තට ගියා නේද දෙවිදත්තරගේ හැ අකුසල් පැත්තට ගියා නේද වන්නේ භූමි දෙක යන හැටි නේද
ඉතින් කොහොම වුණා දෙන්නම සසරේ ආවා. සසර චක්‍රේ ඉඳන් දෙන්නම නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් කුසල පින්වල කුසල ශක්තිය ආපු නිසා බුදුරජාණන් වහන්සේ පිරුණම් වෙනවා. ඉතින් තව දෙවිදත්තට තමයි යන්න තියෙනවා. ඔක තමයි ඇත්ත. නේ. දෙවිදත්තට යන්න තියෙනවා. දෙවිදත්තට තමයි මෙන්න මේ ඉපදෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ අපි හැමතිස්සෙම බලන්න ඕන මේ පංචායතන ආරම්භය අපිට පිනක්කෝ පවක්කෝ අපිට හම්බ වෙනවා. අපි සසරට වැටලා තියෙනවා. ඉතින් ඒ පිනේ පවෙන් මිදෙන්න නම් ඇහෙන් මිදෙන්න ඕන. ඒ ඇහෙන් මිදෙන ක්‍රමය දන්නේ නැත්නම් අපි පව්කම් වලින් මිදිලා අකුසල දහම් වලින් මිදිලා කුසල දහම් පින් දහම් කරන්න ඕන. දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන. ඉතින් ඒ පැත්තවත් වඩන්න ඕන. වඩනකොට අර ඒ පැත්තෙන් යනවනේ. එතකොට කවදා හරි අපිට බුදුවරු හම්බ වෙනවා. පින් කරපෑන්නේ බුදුවරු හම්බෙන්නේ නේද? ඉතින් මේකත් එක්ක අපිට තේරෙනවා මේ කාරණා ටික අපිට තේරෙනවා පින් කළා පව් කළා ඇහෙන්න මුදිනොත් කවදාකවත් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ආයතනෙ මිදුන්නේ තුනොත් අපිට විපතක්ම වෙනවා. ඒ නිසා අපි පින් කරන්නේ නැහැ උදව් කරන්නේ. පව් කරන්නේ නැහැ. මේ දෙකම සංසාරය නේද? මේක අකුසල පැත්ත, මේක කුසල පැත්ත නේද? එතකොට මේ ඇහින් මිදෙන යම් ප්‍රතිපදාවක් අපිට හම්බ වෙනවා නේද? ඒකට කියනවා නිවන් පැත්ත කියලා. නේද? ඒකත් කුසලයේ කියලා නමින් හඳුන්වනවා. ඒව නිවන් දකින්න පැත්ත. ඉතින් මෙහෙම බලනකොට අපි දක්ෂ වෙලා මේ නිවන් දකින්න පැත්ත මනාව තෝරගෙන කටයුතු කරන්නට අපි දක්ෂ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මාන්නේ මේ ලෝකේ ඇයි මිදෙන ප්‍රතිපදාවක් වශයෙන් මේ ලෝකේ සතර මහා ධාතුවක් තියෙනවා නේද? මේ සතර මහා ධාතුව ආධ්‍යාත්මික වශයෙන් තියෙනවා. මේ සතර මහා ධාතුව බාහිර වශයෙන් තියෙනවා. තේරුණාද? එතකොට මේ සතර මහා ධාතුව අපි ආධ්‍යාත්මික සතර මහා ධාතුව ගත්තොත් පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ වියර ගතිය, වැగిරෙන ගතිය. එතකොට ආපෝ තේජෝ කියන්නේ උණුසුම, වායු කියන්නේ වාතය. ඉතින් තද ගතිය යුක්තයි මෙන්න මේ අපේ කෙස්ලොම් නීරස් සම්මස්නහර ඇට මිදුළු තද ගතියෙන් ඉස්සයි. එතකොට ඊළඟට ආපෝ අපේ ලේ පිට සෙම සැරව මේ වගේ අපේ ඇඟේ දියර කොටස් තියෙනවා. දාඩිය මුත්‍රා මේ ඔක්කොම ආපෝ කොටස් වලට යනවා නේද? ඊට පස්සේ අපි දන්නවා අපි වයසට යන කෙස් සිදෙන මේ වගේ කන දේවල් දිරවන බඩ පින්න පිපාසය ඇති වෙන මේ වගේ තේජෝ ධාතුවක් තියෙනවා නේද? ඉතින් අපි තේජෝ ධාතු හතරක් තියෙනවා. මේ විදිහට අපිට අධ්‍යාත්මික තේජෝ ධාතුව අපිට පවතිනවා. ඒ වගේම අපේ ළඟ ආස්වාද ප්‍රාසාසයේ මේ අදෝගම් වාතය, උද්දගම් වාතය නේද? මේ විවිධ වාත කොටස් හයක් අපේ ශරීරේ ක්‍රියාත්මක වෙනවා මේ අධ්‍යාත්මික වශයෙන්. ඒ වගේම මේ කාරණා ටික බාහිර වශයෙන්ද පවතිනවා නේද? බාහිර වශයෙන්ද පවතිනවා. ඉතින් මේකත් එක්ක මේ දැන් බාහිර පඨවි ආපෝ තේජෝ ධාතුකුත් තියෙනවා. ආධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ ධාතුකුත් තියෙනවා. ඒව නිසා ඒ උපාදාන රූප හතර නිසා හට ගන්නා වූ උපාදාය රූපක් තියෙනවා. බාහිර උපාදාය රූපක් තියෙනවා. ආධ්‍යාත්මික උපාදාය රූපක් තියෙනවා. ඒකට ආධ්‍යාත්මික උපාදාන රූපක් තියෙනවා. බාහිර උපාදාන රූපක් තියෙනවා. අපි දැන් එකකින් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පඨවි ධාතුව ගත්තොත් බාහිර පඨවි ධාතුවක් තියෙනවා. අනිත් ඒවා ගැන හිතන්න ඕන. ආධ්‍යාත්මික පඨවි ධාතුවකුත් තියෙනවා. එතකොට බාහිර පඨවි ධාතුව ආධ්‍යාත්මික පඨවි ධාතුව දෙකම එකක් කියලා අපි තෝරගන්න ඕන. තේරුණාද?
අධ්‍යාත්මිකයේ තුන බාහිරයේ තුන දෙකම එකයි. ඉතින් මේක දෙකම එකක් කියලා තෝරගෙන අපි උපේක්ෂාව වෙන්න ඕනේ මේකේ. මේ ධාතුවේ පඨවි ධාතුවේ අපි උපේක්ෂාව ඇති කරගන්නවා නේද? ඉතින් මේකත් එක්ක අපි ගත්තොත් මෙන්න මේ අපි නිකම් ප්‍රායෝගික පැත්තෙන් ආවොත් දැන් කොහොමද අපි උපේක්ෂා වෙන්නේ නේද? සූත්‍රයේ තියෙන උපේක්ෂා වෙන්න කියලා දැන් ධාතු බලන සූත්‍රෙම ගත්තාම මේ විදිහට කියනවා. සූත්‍රයේ තියෙනවා මේ උපේක්ෂා වෙන්න කියලා නේද? පඨවි ආපෝ තේජෝ වායු කියන අධ්‍යාත්මික රූපෙත් බාහිර රූපෙත් උපේක්ෂා වෙනවා. එතකොට උපේක්ෂා වෙන්න නම් අපි කරන්න ඕන මෙන්න මේ උපේක්ෂා වෙන්න නම් අපි බලනවා මේ පඨවි ධාතුව අපි ඒක කතා කරලා තියෙනවා මගේ අධ්‍යාත්මික තද ගතියක් තියෙනවා මේ ඇල්ලුවම මට දැනෙනවා නේද එහෙනම් මගේ රූපේ තද ගතිය තියෙනවා මගේ මේ රූපේ වැగిරෙන ස්වභාවය නේ තියෙනවා මගේ මේ රූපේ තේජෝ ස්වභාවය තියෙනවා මගේ මේ රූපේ වායු ස්වභාවය තියෙනවා නේද ඉතින් මෙන්න මේ විදිහට බාහිර රූපෙත් කියනවා නේද දැන් ඒ නිසා අපි දැන් මේ පොළොව ගත්තා පඨවි ගතිය තියෙනවා තද ගතිය තියෙනවා මගේ ඇඟේ තද ගතිය තියෙනවා මේ මේසවල් බිත්තිවල මේ ගස් කොළන් පිඟන් කෝප්ප අපි කන බොන ආහාර වල මේ ඔක්කොම අතට අවුගෙන තද ගතියක් තියෙනවා මේ හැමතැනම බාහිර තද ගතියකුත් තියෙනවා අධ්‍යාත්මික තද ගතියකුත් තියෙනවා ඒ හම්බෙන දේවල් අනුව පඨවි ආපෝ තේජෝ වායු කියන ශක්තිය හතරම අපි දැනගන්න ඕන දැක ගන්න ඕන. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ පඨවි කියන මේ ධාතුව දැන් අපි පොළොව පෑගුවොත් නේද? අපි දන්නවා පොළොවත් අද ගතිය මුක්තයි. කකුලත් අද ගතිය මුක්තයි. මේ ඇල්ලුවත් දැනෙනවනේ. දැන් අපි පොළොව පෑගුවොත් අපිට තද ගතියක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන තද ගතිය බාහිර රූපේ තියෙන එකක්ද අධ්‍යාත්මික රූපේ තියෙන එකක්ද දෙකෙන් එකකට වක්වත් පනවන්න බෑ. තේරුණාද? අපි පෞද්ගලික දවසට ඒක කතා කළා නේද? දැන් එතකොට මේ බිත්තිය තියෙනවා. මේ බිත්තිය තද ගතිය මුක්තයි නේද? તો මගේ ඇඟේ තද ගතිය තියෙනවා. මම මේ බිත්තිය අල්ලනවා අතින් ඇල්ලුවාම ඒ මට හම්බෙන තද ගතිය නේද මගේ ඇඟේ එකද නැත්තම් බිත්ති එකද ඒ දෙකේම නෙවෙයි ඉතින් මං කෝප්පයක් ඇල්ලුවත් ගහක් ඇල්ලුවත් ඉදලක් ඇල්ලුවත් කොස්සක් ඇල්ලුවත් පොළොව පෑගුණා බිත්තියක් ඇල්ලුවත් පිඟානක් ඇල්ලුවත් බට්ටික හැපුවත් සිවුර ඇඟේ ගෑවුණා දැන් මේ සිවුර බාහිරයි මගේ ශරීරේ ආධ්‍යාත්මිකයි නේද මේ විදිහට මොන තැන් වලින් බැලුවත් මේ බාහිරයි අධ්‍යාත්මය කියන ධර්මයක් නැද්ද? එහෙම ධර්මතාවයක් අපිට හම්බ වෙනවා. එහෙනම් බාහිරු තද ගතියකුත් තියෙනවා, අධ්‍යාත්මික තද ගතියකුත් තියෙනවා. අපි ආහාරයක් අතින් ඇල්ලුවා බාහිර තද ගතියකුත් තියෙනවා, අධ්‍යාත්මික තද ගතියකුත් අපේ ළඟ පවතිනවා. ඉතින් මේකත් එක්ක අපි දැන් මේ හැමතැනම බාහිර පොළොව පාගනුට හම්බ වෙන තද ගතිය බාහිර රූපේ තියෙනවත් නෙවෙයි අධ්‍යාත්මික රූපේ තියෙනවත් නෙවෙයි නේද මේ දෙකේම තියෙනවා නෙවෙයි මේ තද ගතිය නේද තද ගතිය කියලා අපි දැනගන්නවා නේද දැනගැනීමක් ඇති වෙනවා දැන් කවුරු හරි තව කෙනෙක් ගිහිල්ලා අල්ලුවොත් නේද දැන් මගේ රූපේ තද ගතිය තියෙනවා ප්‍රතිවාදියාගේ තද ගතිය තියෙනවා නේද ඒක මගේ රූපයේ අධ්‍යාත්මික රූපේ අර්ග බාහිර රූපේ නේද එතකොට මම යාව ගිහිල්ලා ඇල්ලුවාම මට හම්බ වෙනවා තද ගතියක්. ඒ තද ගතිය බාහිර රූපයකද අධ්‍යාත්මික රූපයකද? දෙකෙන් එකකටවත් පනවන්න බෑ. අන්න කියනවා මාන්නේ බාහිර රූපේ එකාන්තයක් අධ්‍යාත්මික රූපේ එකාන්තයක් විඥානම් මැච්චේ. මේ දැන ගැනීම මැදයි කියලා කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා යම් ශක්ති හතරක් දැන ගැනීමක් තියෙනවා. ඒ දැන ගැනීම බාහිරත් නෙමෙයි අධ්‍යාත්මිකෙ නෙමෙයි. එහෙනම් මේක විඥානම් මැජේ මධ්‍යමයි. මේ පිටියල්ව
බිත්තියේ තර ගතියක් නෙවෙයි මගේ ඇඟේ තර ගතියක් නෙවෙයි හම්බෙන්නේ. තේරුණාද? විඥානම් මච්චේ තර ගතියක් හම්බ වෙනවා. ඒක මේ දෙකටම අයිති නෑ. දැන් මේ කෝපය ඇල්ලුවත් මේ කෝපෙ තියෙන තර ගතියක් නෙවෙයි මගේ අතේ තියෙන එකක් නෙවෙයි හම්බ වෙනවා. විඥානම් මච්චේ තර ගතියක් හම්බ වෙන එක මැදයි. දැන් රස්නේ නම් ඒකත් එහෙමයි. මොකද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්තිය හතරෙම තියෙන බාහිරාන්තිරුත් ගැලවිලා අධ්‍යාත්මික රූපේරුත් ගැලවෙනවා. බාහිර රූපේරුත් ගැලවෙනවා. අධ්‍යාත්මික රූපේරුත් ගැලවෙනවා. මේ දෙකෙන්ම ගැලවිලා අපි විඥාන මච්චේ කියන තැනට අපිපත් වෙනවා. තේරුණාද? විඥාන මච්චේ කියන්නේ. දැන් ඔන්න විඥානයක් හටගත්තානේ. විඥාණය දැන් දැනගැනීමක් තියෙනවා. තේරුණාද? දැන් ඔන්න විඥාන මච්චේ කියලා අපි දැනගන්නකොට අපි සතර මහා ධාතුවේ අපි පඨවි ධාතුව විතරක් ගමු. අයි ධාතු ගැන හිතන්න ඕන. පඨවි ධාතුවේ අපි උපේක්ෂා වෙලා. උපේක්ෂාව කියන්නේ මදහත් භාවයයි. තේරුණාද? ඒ මදහත් භාවය කියන්නේ අපි ප්‍රායෝගික වෙලා අපි ජීවිතේ ගෙවනකොට මේ සම්මුති ලෝකේ බාහිර රූපේ තදගතිය කියලා ගන්නෙත් නෑ අධ්‍යාත්මික රූපේ තදගතිය කියලා ගන්නෙත් නෑ නේද? මේක උපේක්ෂා වෙලා හම්බෙන තදගතිය මේ දෙකටම අයිති නෑ. අයිති නැති තැනකින් මේ තදගතිය හම්බ වෙනකොට හොඳද? තදගතිය කියලා දැනගන්නකොට අන්න විඥාන මච්චේ අන්න උපේක්ෂා වෙලා. උපේක්ෂා කියන අර දෙකට පනවන්නේ නෑ තදගතිය. අපි පොළොව පෑගුවානේ. පොළොවේ තදගතිය කියලා පනවන්නේ නෑ. ඒක කයේ තදගතිය කියලා පනවන්නේ නෑ. තදගතියක් හම්බ වෙනවා. මේ බාහිර රූපේ සහ අධ්‍යාත්මික රූපේ කියන දෙකටම පනවන්නේ නෑ. තේරුණා? ඒකට කියනවා අපි මේ ලෝකයේ උපේක්ෂා වෙනවා. පඨවි ධාතුවේ උපේක්ෂා වෙනවා. ආපෝ ධාතුවේ උපේක්ෂා වෙනවා. මොකද ආපෝ තේජෝ වායෝ ධාතුවේ මේ ධාතු ශක්තිය හතරේ උපේක්ෂා වෙනවා කියන්නේ අපි මේ ධාතු ශක්තිය හතර බාහිර රූපෙක තියෙනවා කියලා පනවන්නේ නැහැ. අධ්‍යාත්මික රූපේ තියෙනවා කියලා පනවන්නේ නැති එකට කියනවා අපි උපේක්ෂා කරනවා කියලා. එතකොට මෙහෙම උපේක්ෂාව වෙනකොට අපි යම් මේ උපාදාන රූප හතරේ උපේක්ෂා වෙනවා. තේරුණාද? අන්න දැන් අපිට එතකොට උපාදාය රූප හම්බ වුණොත් අපිට උපාදාය රූප දැනගන්න වුණොත් ඒක උපේක්ෂා වෙනවා. හොඳද? මේ ඔක්කොම අපේ දැනගැනීම විඥානේ දැනගැනීම මේ ටික හොඳට අපිට පුළුවන් වෙන්න ඕන. මේ ටිකේ හොඳට දක්ෂ වෙන්න ඕන. හොඳද? බත් කෑවත් රෙදි හේගුවත් රෙදි පෙරවගෙන හිටිය දැන් මේ රෙද්ද පෙරවගෙන බා ඇඟට දැනෙනවනේ නේද? එතෙන්දී අපි මයින් ඕන මේ අපි පෙරවගෙන සිවුර බාහිරයි. අපේ කය අධ්‍යාත්මිකයි. සිවුරේ තියෙන තදගතිය අතන හවුනවා. අපේ කයේ තියෙන තදගතිය. හැබැයි මේ දැන් හම්බෙන තදගතිය මෙතන උපේක්ෂා වෙනවා. මේ දෙකේම නෙවෙයි. විඥානම් මච්චේ තේරුණාද? මධ්‍යමයි නේද? අන්න මධ්‍යම ප්‍රතිපදාවට ආවා කියනවා. මේ න්‍යායේ මධ්‍යම ප්‍රතිපදාව කරන්නේ නැත්නම් නිසා මම ගොඩක් විස්තර කරේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවයි. යම් හේකින් යම් කෙනෙක් මේ පඨවි ආපෝ තේජෝ අපි ගමු පඨවි ධාතුව මේ උපාදාන රූපවලින් පඨවි රූපය යම් කෙනෙක් බාහිරයි කියලා ගන්නවා නම් හොඳද? ඒක අන්තයක්. තේරුණාද? එතකොට බාහිර රූපේ තදගතිය තියනවා කියන්නේ බාහිර රූපේ කියන්නේ අන්තය. ඒකේ තදගතිය තියනවා කියන්නේ දෘෂ්ටිය. තේරුණාද? එතකොට මගේ මේ රූපය කියලා ගන්න එක අන්තය. ඒක අධ්‍යාත්මිකයි. මේකේ තදගතිය තියනවා කියලා ගන්න එක දෘෂ්ටිය. අන්න අන්ත සහිතයි දෘෂ්ටි සහිතයි. මේ නිසාම අපි මේ උපාදාන රූප වලට තෘෂ්ණාවෙන් බැඳෙනවා. තේරුණාද? ආධ්‍යාත්මික රූපයටත් බැඳෙනවා. බාහිර රූපයටත් බැඳෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් අපිට පනවන්න පුළුවන් ඊයේ තිබුණා. දැනුත් තියෙනවා. හෙටත් තියෙනවා කියලා පනවනවා. මේ උපාදාන රූප හතර අපිට ඊයේ තිබුණා කියලා පනවන්න පුළුවන්. දැනුත් පවතිනවා කියලා පනවන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම හෙටත් පවතිනවා කියලා පනවන්න පුළුවන්. මේ කියන්නේ අතීතයට, අනාගතයට, වර්තමානයට අපි පනවනවා. අතීතයක් කියුවාම මේ දැන් වර්තමානය. තේරුණාද?
ඉතින් මේ දැන් වර්තමානයේ අතීතයේ පැනවෙනවා. අනාගතයේ පැනවෙනවා. එතකොට අපි ඔර්ලෝසුවේ කැලෙන්ඩරේ අයින් කළොත් මේ වර්තමානයේ ඔර්ලෝසුවේ කැලෙන්ඩරේට අයිති නැත්නම්කින් දැක්කොත් මේ වර්තමානයේ තේරුණාද? අන්න අතීතයේ අනාගතයේ පනවන කැලෙන්ඩරේට ඔර්ලෝසුවට අයිති නැත්නම් තේරුණාද? ඉතින් මෙන්න මේ වගේ අපි කොහොම හරි මේ අන්ත වලට අපි යන්නේ නැහැ. අන්ත වලට ගියාම තමයි දැන් ඇහැට රූපයක් පෙවුනොත් නේද? දැන් ඒ සතර මහා ධාතු නිසානේ ඇහැට රූප හම්බෙන්නේ නේද? ඉතින් ඒක නිසා එතන ඇලීම ගැටීම ඇති වෙනවා. තේරුණා? අධ්‍යාත්මික රූපයට සාපේක්ෂව බාහිර රූපෙත් එක්ක ඇලීම ගැටීම ඇති වෙනවා. බාහිර රූපයට සාපේක්ෂව අධ්‍යාත්මික රූපයට ඇලීම ගැටීම ඇති වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ ඇලීම ගැටීම සිදු වෙනවා. ආධ්‍යාත්මිකයි බාහිරයි කියන වෙනම ආධ්‍යාත්මිකයි බාහිරයි අතීත අනාගත වර්තමාන කියන කාලවලට අනුව හැමතිස්සෙම අපිට ලෝකයක් නිර්මාණය වෙනවා. තේරුණාද? ආධ්‍යාත්මිකයි බාහිර නැත්නම් ලෝකයක් නැහැ. තේරුණාද? අතීත අනාගත වර්තමාන කියලා දෙයක් නැත්නම් එහෙම සංකල්පයක් අපි ළඟ නැත්නම් ඒ දෘෂ්ටිය නැත්නම් අන්තය නැත්නම් අපිට ලෝකයක් නැහැ. එතකොට එවැනි අන්ත සහිත දැනකින් තමයි මේ තෘෂ්ණා පැනවෙන්නේ. තේරුණා? රාගය පැනවෙන්නේ, ද්වේෂය පැනවෙන්නේ, මෝහය පැනවෙන්නේ. තේරුණා? එවැනි තැනකින් තමයි. එහෙනම් ඒ අන්ත සහිත තැන තමයි මේ දුක්ඛ සත්‍ය. තේරුණාද? එතකොට අපි ඒ අන්ත සහිත තැනකට යන රාගයක් හෝ ද්වේෂයක් හෝ යෙදෙනවා නම් ඒකට දුක්ඛ සමුදය. තේරුණාද? ඒකට දුක්ඛ සමුදය. දැන් මේ දුක්ඛ සමුදයත් එක්ක තෘෂ්ණාවක් කියලා ගත්තත් සමන් නැහැ. ඒක දුක්ඛ සමුදයක්. එහෙනම් අන්තයකට සාපේක්ෂව දෘෂ්ටියකට සාපේක්ෂවයි රාග ද්වේෂ ඇති වෙන්නේ තෘෂ්ණාව අපිට පහළ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධාතු විභංග සූත්‍රය අපිට පෙන්නනවා මෙන්න මේ පඨවි ධාතුවේ උපේක්ෂාව වෙන. මේ සතර මහා ධාතුවේ නේද? උපේක්ෂාවෙන් කියනවා. උපාදාන රූපවල නේද? ඉතින් මේකත් එක්ක අපි මේ උපාදාන මේ වගේ උපේක්ෂාව වෙනකොට පඨවි ධාතුවේ උපේක්ෂාව වෙනකොට අර අන්ත දෙකට අයිති නැති බව දකින්නකොටම අන්ත දෙක ප්‍රහාණය වෙනවා. තේරුණාද? අන්ත දෙක ප්‍රහාණය වෙනවා. ඒ හරහා තිබුණු සමුදයද නැතිලා යනවා. අන්න සමුද නිරෝධ වෙනවා, මාර්ගය වැඩෙනවා. තේරුණාද මම කියන එක? දැන් මේ විදිහට බැලීමෙන් මේ පඨවි ධාතුව මේ අන්ත දෙකට එක්ක අතීත අනාගත වර්තමාන වලට අයිති නැහැ කියලා හො දකින්නවනම් තේරුණාද? අර දුකයි දුක්ඛ සමුදයයි කියන එක එදිලා තියෙන්නේ අන්ත දෘෂ්ටි වලට අනුවන. තේරුණාද? අන්න ඒ අන්ත දෘෂ්ටි වලින් බේරලා නම් ඒ දෙකෙන් ගැලවෙනවා නම් එයා අර විඥාන මධ්‍යය කියන තැනට එනකොට අන්න සමුදය නිරෝධ වෙනවා, මාර්ගය වැඩෙනවා. තේරුණාද? මාර්ගය වැඩෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය අපි කතා කරන්නේ. දැන් මාර්ගය වැඩුණා. මාර්ගය වැඩෙනවා. දැන් උපේක්ෂාවට ආවා. පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායු ධාතුවේ. මේ ධාතු ශක්ති හතර නේද? අතීතයේ තිබුණා කියලා ගන්න නැහැ. අනාගතයට යනවා කියලා කියන්නේ නැහැ. වර්තමානයේ පවතිනවා කියන්නේ නැහැ. මේ උපේක්ෂා සාපේක්ෂයි. මොකද බාහිර රූපේ එකාන්තයක්, අධ්‍යාත්මික රූපේ එකාන්තයක් විඥානම් මච්චේ. දැනගැනීමක් තියෙනවා තදයි කියලා. නේද? ඒ දැනගැනීම මධ්‍යම ප්‍රතිපදාවයි. කොහොමද මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ? දැන් මේ කාරණාව මේ අන්ත දෙක කඩාගත්තට පස්සේ අපිට අන්න හම්බ වෙනවා අවිද්‍යා සහගත පටිච්චසමුප්පාද ධර්මය හම්බෙන්නේ දැනෙන්නේ. තේරුණාද? අර අන්ත දෘෂ්ටි වල ඉන්නකන් අපිට කවදාකවත් අවිද්‍යා සහගත පටිච්චසමුපාදය හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? මේ අවිද්‍යා සහගත පටිච්චසමුපාදය හම්බ වෙන්නේ අන්ත දෘෂ්ටි නැති තැන. විඥාන මධ්‍යය කියන තැන. එනවාද විඥානය පහළන පඨවි ධාතුව දැනගත්තා. නේද? විඥානය හටගත්තා. විඥානය හට ගැනීමට හේතුව සංඛාරයි. තේරුණාද? සංඛාර වලට හේතුව අවිද්‍යාවයි. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. අන්න විඥානය නිසා නාම රූප හටගෙන. නාම රූප නිසා අන්න සඩායතන පහළලා.
සඩායතන නිසා ස්පර්ශය හටගෙන. ස්පර්ශ නිසා වේදනා, වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා භව, භව නිසා ජාති ජරා, යන්වර ශෝක පරිදේව මේ පටිච්චසමුපාදයේ හට ගන්නවා. අන්න දැන් තේරෙනවද විඥාන මච්ඡේ කියන තැන විඥානයේ පහළ වුණාම පටිච්චසමුපාදයේ හම්බෙන්නේ. අන්න තථාගතයන් වහන්සේ මුදල් චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා දැන් මේ දේශනාව. මම චතුරාර්ය සත්‍යයට කියනවා. අන්න පටිච්චසමුපාදයට ගැලපෙනවා මේ දේශනාව. තේරුණාද? අන්න දැන් බලන්න ඒ යම් ධාතු විභංග සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයට බහලන්න. මේ කියන දේ ඒකට ගැලපෙනවද කියලා බලන්න. හොඳද? බහලා බලන්න විනයට සැසඳෙනවද කියලා. සාමාන්‍ය ඵල සූත්‍රයෙන් බලන්න. තේරුණාද? විනයට සැසඳෙනවද කියලා. මෙන්න ලෝකෝත්තර විනයට සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන අවබෝධයෙන් මිදිච්ච විනයකට සැසඳෙනවද කියලා බලන්න. මෙන්න මේ තථාගත දේශනාවක් ඒ විදිහටම අපිට දකින්න නම් මේ විදිහට අපි පෙන්වන්න දක්ෂ වෙන්න ඕන. එතකොට කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. හැබැයි නොතේරෙන මෝඩ මිනිස්සු මේවට නිග්‍රහ කරાવી බණින් ඒක අපිට නතර කරන්න බෑ. එදා හිටු බ්‍රහ්මණය බුදුහාමුදුරන්ට දොස් කියවනේ නේ. ඉතින් අන්න ඒක නිසා මේක මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ පටිච්චසමුපාදයෙන් බණ කියනවා නම් පටිච්චසමුපාදයට එන්න බණ කියනවා නම් ඒක මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ තුල මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අනාත්ම ධර්මයක් නේද? මාර්ගයේ පුදුනා කියන්නේ අනාත්මයි. අන්ත දෘෂ්ටි වල තියෙන්නේ ආත්මයි නේද? එතකොට සපයි, සුභයි, නිට්ටයයි කියන කාරණා තමයි ඒවයි තියෙන්නේ. එතකොට අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපිට හම්බෙන්නේ. අන්තවලින් හම්බෙන්න බෑ. අන්තවලින් හම්බුනොත් අපි වරද්දාගන්නවා. මෙන්න මේ කිසිම බාහිරයි අධ්‍යාත්මයි කියන අන්තයකට වැටෙන්නේ නැතිව අපි මධ්‍යම ප්‍රතිපදාවක් කරගත්තා. අන්න අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? අන්න අනිත්‍යයි දුකයි අනාත්මයි වෙන්නේ මොකද? පටිච්චසමුපාදය. අන්න විඥානය හටගත්තේ මෙන්න මේ සංකාර නිසා නේද? සංකාර හටගත්තේ මෙන්න මේ අවිද්‍යාව නිසා. අන්න අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන. අන්න අපි විඥානය හට ගැනීමට හේතුව දැක්කා. නේද? ඒ වගේම විඥානය හටගත්ත නිසා අන්න අපිට හම් වෙනවා විඥාන පත්‍ය නාම රූප. නේද? නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය හත් පත්‍ය වේදනා. මෙන්න පටිච්චසමුපාදයෙන් හට ගැනීමට හේතුව. මෙන්න මේ විදියට අපි බලනකොට අර අන්තවල අපි විනය ගැන පොඩ්ඩක් කතා කළොත් අපිට හම් වෙනවා විනය දැන් ගහක පොලයක් ගන්න කතාවක් කියනවා නේද? දැන් මගේ ඇහැ අධ්‍යාත්මිකයි නේද? ගහේ පොලේ බාහිරයි. මගේ පොලේ කඩනවා. මේක තමයි අන්තයකට අනුව තියෙන විනය. මේ විනය අන්ත සහිතයි. ඒවනම් ලෝකේ සතෙක් ඉන්නවා මම මරන්නේ නැහැ. නේද? අන්න විනය ඉක්මීම නේද? ඉතින් මේ විදිහට විනය කාරණා ටික දැක ගන්න ලෝකේ යම් භාණ්ඩයක් තියෙනවා මම හොරකම් කරන්නේ නැහැ. තේරුණාද? ඒක තමයි විනය. ඉතින් මේකත් එක්ක දැන් අපිට තේරෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයක මේ විඥාන මධ්‍යයේ කියන තැනට ආවෝ. මධ්‍ය ප්‍රතිපදාවට ආවෝ. නේද? අන්න යා මධ්‍ය ප්‍රතිපදාවට ආපු කෙනා දකින්නවා අන්න අවබෝධයෙන් ප්‍රාණඝාතයෙන් මිදලා. නේද? අවබෝධයෙන් මිදුණා කියන්නේ මෙන්න මේ විඥාන මච්ඡේ කියනක මේ පඨවියාපෝ තේජෝ වායුවේ ශක්තිය අතර න්‍යායක් වශයෙන් ගත්තා. කමඨහනක් වශයෙන් අරගෙන මේකෙන් තමයි පටිච්චසමුප්පාදය උපදවගන්නේ. නේද? එහෙනම් මේ අවිද්‍යාව සහගත පටිච්චසමුප්පාදයේ වැහිලා තියෙන්නේ අන්තවලින් දෘෂ්ටි වලින්. තේරුණාද? මේ අන්ත දෘෂ්ටි බැහැර වුණොත් විතරයි අපිට අවිද්‍යාව සහගත පටිච්චසමුප්පාදය අපිට මුද ගහන්නේ. ඒකයි විඥාන මච්ඡේ කිව්වේ. තේරුණාද? අන්න දැන් මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා. තේරුණාද? ඒ කියන්නේ අපිට ආත්ම දෘෂ්ටිය පනවන්න බෑ. මම පෙරේද කිව්වාගේ මේ දුක තමා විසින් හැදුවා. මේ දුක අනු විසින් හැදුවා. නේ? එහෙනම් තමුනේ අනුයේ කියලා හැදුවා මේ දුක. එහෙම නැත්නම් ඉබේ හටගත්තට කැර වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් විඥානය හටගත්තා. විඥානම් මැජේ. නේද?
ඒ පඨවි ධාතුව අපි දැනගන්නවා ඒක බාහිර රූපෙත් නෑ ආධ්‍යාත්මික රූපෙත් නෑ නේද? පැනවෙන්නේ නෑ. ඒ දෙකෙන් මිදිලා නේද? ඒ දෙකෙන් මිදිලා විඥානම් මැජ්ජේ කියන අපිට සම්මුති විනයක් හම්බුනේ එක්ක ආධ්‍යාත්මිකේ පැත්තෙන් එක්ක බාහිර පැත්තෙන් අපිට සම්මුති විනය හම්බුනේ. සාමාන්‍ය බල සූත්‍රයේ විනය ඇවිල්ලා අවබෝධයෙන් මිදිලා යා. ප්‍රාණඝාතයෙන් අවබෝධයෙන් මිදිලා දන්තදානේ සියලු කාරණාව නේද? එයා නැකත් කියන්නේ එයා ශිවර කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. එයා ගුප්ත නැහැ. හොඳද? මේ විඥානම් මැජ්ජේ කියන දැනීමේ නුවණ පාස් කරනවා. ඒකට කියනවා මාර්ගය වඩනවා කියලා. එයා මාර්ගයේ ඉන්නවා කියනවා. එයා ලෝකේ මොනවා කළා? එයා බාහිරේ තියනවා කියලා ගන්නෙත් නැහැ. ආධ්‍යාත්මිකේ තියනවා කියලා ගන්නෙත් නැහැ. එයා හැමතිස්සෙම විඥානම් මැජ්ජේ වෙනවා. නේද? මධ්‍යම ප්‍රතිපදාවට වෙනවා. මෙන්න මේ නිසා බුදුහාමුදුරු කියන සෝ පටිසම්පාදම් පස්සති යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යම් කෙනෙක් පටිසම්පාදේ දකින්න මේ ධර්මයේ දකින්න යම් කෙනෙක් ධර්මයේ දකින්න මේ මා දකි කියලා. දැන් අපිට තේරෙනවා ඒකේ මෙන්න මේ පටිසම්පාදේ දැක ගැනීම සුසම නැහැ. ඒකයි බුදුහාමුදුරුව ආර්ය පරිශ්‍රම සූත්‍රයේ කිව්වේ රාග සහිත ද්වේෂ සහිත මෝහ සහිත කෙනෙකුට මා විසින් දේශනා කරන මේ පටිසම්පාදේ දැක ගැනීම ලේසි නැහැ කියලා කියනවා. තේරුණා? ආර්ය පරිශ්‍රම සූත්‍රයේ. හොඳද? එහෙම කියන්නම හේතුව මේ අපි හැමතිස්සෙම මේ හැමදේම බලන්නේ අන්තිකට දෘෂ්ටියක සාපේක්ෂවයි. තේරුණා? අන්තිකට දෘෂ්ටියකට සාපේක්ෂව බලන්නේ නැතුව ඇත්තටම අපි මේක අන්තිකට දෘෂ්ටියකට බැලුවොත් හැමතිස්සෙම අන්තයක් දෘෂ්ටියක් නිසා අපිට උපදින්නේ එක රාගය, එක ද්වේෂය, එක මෝහය. මේ අන්ත දෙකකින් ගැලවිච්ච කෙනෙක් විඥාන මැජ්ජේ කියන ධර්මතාවය මත කරගත්තොත් විතරමයි මේ පටිසම්පාදේ හම්බ වෙන්නේ. පටිසම්පාදේ අන්ත නැහැ, දෘෂ්ටි නැහැ, මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ නිසා පැහැදිලිව පිළිසිදුවම අපිට මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන අවබෝධය තියෙනවා. කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මධ්‍යම ප්‍රතිපදාවට ආපු කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාව විස්තර කරලා දෙන්න පුළුවන්. තේරුණා? නාපු කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු කියනවා මාර්ගයේ ඉදිච්ච කෙනෙකුට මාර්ග විතරයි මාර්ගය ගැන කියලා දෙන්න පුළුවන්. මාර්ගයේ ඉදිච්ච නැති කෙනෙකුට මාර්ගය ගැන කියලා දෙන්න බෑ කියලා කියනවා. ආර්ය පරිශ්‍රම නෑ මේ මොකද්ද? මහා මාර්ගික සූත්‍රය කියනවා නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ ටික හොඳට තෝරගෙන මේ මධ්‍යම ප්‍රතිපදාව මේ අවිද්‍යාවගත පටිච්චසමුපාදේ කොහොමද මතු කරගන්නේ කියන කතාව. නැතුව මේ ආත්ම දෘෂ්ටියෙන් ඉඳගෙන මේ අවිද්‍යාවපත්‍ය සංඛාර කියලා කරපුවාට වැඩක් නැහැ. මිනිස්සුට නුවණ දෙන්න ඕන හැමතිස්සෙම මේ අන්ත දෙකෙන් ගැලවෙන්න. මේ අන්ත දෙකෙන් ගැලවිච්ච විඥාන මැජ්ජේ කියන දේ. නැත්නම් ස්පර්ශ නිරෝධය කියන දැන. එක්ක නැත්නම් විඥාන මැජ්ජේ ගොඩක් තියෙන්නේ නේද? ඉතින් මේ හැමතැනකම වර්තමානයේ තැවරෙන්න එපා කියන්නේ. කුමන හෝ බුදුහාමුදුරු පෙන්නන මේ අන්ත දෘෂ්ටියක් නැති දැනකින් මේ මධ්‍යම ප්‍රතිපදාව මතු කරගත්තා කියන්නේ ඒ විඥානේ විඥාන මැජ්ජේ කියන එක හට ගැනීමට හේතු බලන්න. එතකොට දැන් අර විඥාන මැජ්ජේ පඨවි ධාතුව දැනගත්තා නේද? ඒ පඨවි ධාතුව කියන්නේ බාහිර රූපේද? ඒත් නෑ. ආධ්‍යාත්මික රූපේද? නෑ. එහෙනම් පඨවි ධාතුව දැනගත්තා අපි. විඥාන මැජ්ජේ වුණා නේද? දැන් එනක අපිට තේරෙන්න ඕන ඒ විඥාන මැජ්ජේ කීපේක හටගන්න හේතු වුණා සංකාර. විඥානේ හට ගැනීමට හේතු සංකාර. සංකාර වලට හේතුව අවිද්‍යාව. එහෙනම් විඥානේ හටගත්ත නිසා මේ නාම රූප හට ගන්නවා. නාම රූප නිසා සදායතන හට ගන්නවා. සදායතන නිසා මෙන්න මේ සදායතනපත්‍ය පස්ස. පස්සපත්‍ය වේදනා. මෙන්න මධ්‍යම කෙනෙක් පණවන්න බැරි කෙනෙක් කරන්න නැති අනාත්ම වූ හේතුඵල ධම හේතුඵල චක්‍රේ නැතිනවා. ඒක තමයි පටිච්චසමුප්පාදේ දකිනවා කියන්නේ. අනාත්මයි. කරන්නේ නෑ. මම ඉදා ටිකක් කියලා දුන්නා. ඒ අනුව පටිච්චසමුපාදයට ගල්ප ගන්නට අපි දක්ෂ වෙනවා. මෙන්න මේ පටිච්චසමුපාදයේ හේතුඵල න්‍යාය යම් කෙනෙක් දැක්කනා නේද? අන්න මුල මැද අග වූ නේද? ස්වාක්ඛාත වූ ධර්මයේ දකිනවා යා.
තේරුණාද? ස්වාක්කාතු ධර්මයේ කියන්නේම මධ්‍යම ප්‍රතිපදාවයි. මේ පටිච්චසමුපාදයේ මනාව නුවණින් දැකීමමයි. නේද? කියන්නේ අන්තෝලින් දැකීම නෙවෙයි. අන්ත බැහැර කරලා තමන්ගේ බුද්ධියෙන් මනාව මධ්‍යස්ථව දැකීමයි වෙන්නේ. දකින්න කියමම කිව්වේ. ඒ එන අනුපිළිවෙලයි මම කිව්වේ. ඉතින් ඒකත් එක්ක අපි දන්නවා මෙන්න මේ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිවස කල්යාණ නේද? මේ මුල මැද අග යහපත් වූ මේ මොකද පරිසම්පාදයේ මුල ඉඳන් ගත්තත් එකයි අග ඉඳන් ගත්තත් එකයි මැද ඉඳන් ගත්තත් එකයි කොහෙන් ගත්තත් හේතුඵල න්‍යායක්මයි අපි සම්බන්ධ ඉතින් මෙන්න මේ හේතුඵල න්‍යාය මනාව කවුරුයි දකින්න නම් එයා සම්දිත්තිකෝ ස්වාක්ඛාතෝ ධමත හම්බෙනාට අන්නේ ස්වාක්ඛාතෝ ධම මේ මධ්‍ය ප්‍රතිපදාවට එයා ආවා එයාට ඒක සම්දිත්තිකයි එයාටම විතරයි හම්බෙන්නේ මොකද ඒ නුවණ මෙහෙපු කෙනාට විතරයි හම්බෙන්නේ කෙනෙක් නෑ මෙතන හේතුඵල ධම නේද ඒ වගේම අන්නේ සම්දිත්තික අකාලිකයි නේද තුන්කාලට අයිති නෑ නේද අන්ත දෘෂ්ටි නෑ මේ පටිසම්පාදයේ අතීතයට අයිති නෑ අනාගතයට අයිති නෑ වර්තමානයේ පවතින්නේ නෑ හේතු ප්‍රත්‍ය අවිද්‍යා ප්‍රත්‍ය සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප පත්‍ය සදායත මෙයාගේ හේතුඵල ධම මනාව දක්වනවා නේද එතකොට ජාතියේ හේතුව භවයට හේතුව උපාදානට හේතුව තණ්හාවට හේතුව වේදනාව මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිසම්පාදයේ අපි දැක ගන්නවා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාවේ තමයි මේ ධර්මතාවය පවතින. ඒ නිසා අකාලික ධර්මයක් කියනවා. තේරුණාද? තුන්කාට අයිති නෑ. මොකද අකාලිකෝ, එහිපස්සිකෝ. සමාගේ බුද්ධියම මේක දකින්න. එහිපස්සිකයි. අන්ත බැහැර කළා මේ අවිද්‍යා සහගත පටිච්චසමුපාදය සමාගේ බුද්ධියම දකින්න. ඒකට කියනවා එහිපස්සිකයි කියලා. ඕපනයිකයි. මනාව මේක දකින්න. පච්චත්තං වේතපොන්නේති නේද? තමන්ගේ බුද්ධියෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. තේරුණාද? අන්න යාට කියනවා සුපටිපන්නයි කියලා. මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණිච්ච කෙනාට කියනවා සුපටිපන්න කියලා. එයා ඒකෙම මනාව ගමන් කරන නිසා උජුපටිපන්නයි කියනවා. එයා ඒ නුවණින්ම යුක්ත නිසා ඥායපටිපන්නයි කියනවා. එයා මනාව මේ මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්න නිසා සාමීච පටිපන්නයි කියනවා. ඒස බලන්නේ යද්දන් චක්කාරෝ පුරුෂ යුගානි නේද? මෙන්න බං චතුරාර්ය සත්‍යයකට අනුව ආරිෂ්ඨාංග මාර්ගය වෙන්නා. මම ඒකෙන් දැන් පැහැදිලි කරන්න ආයෝ ටික තියෙනවා දැන්. තේරුණාද? එතකොට ඔය මන් කරපු දේශනාව තුළ චතුරාර්ය සත්‍යය තියෙනවා, පටිසම්පාදේ තියෙනවා, එතකොට විනය තියෙනවා නේද? එතකොට මේ සූත්‍රයට ගැලපෙනවා. ඔය හතරම සම්පූර්ණ වෙනවා. එතකොට බුද්ධ දේශනාවක් කියන්නේ. අර විනය පැත්ත ගත්තොත් අපි අර අන්තෝල්ට අනුව තමයි සම්මුති විනයක් තියෙනවා. පුද්ගලික ආරක්ෂා කරන එක. එහෙම ආරක්ෂා කරොත් අපිට මේ නිවන හම්බෙන්නේ නැහැ. හොඳද? හැබැයි සතර අපායට වැටෙන තියෙන නතර වෙනවා. තේරුණාද? මේ මධ්‍යම ප්‍රතිපදාවක් ඕන. මධ්‍යම ප්‍රතිපදාවට එන හැටි දැනගන්නවා. ඒක තමයි ධර්මය. අරක විනය. විනය නිසා ධර්මයේ පවතිනවා, ධර්ම නිසා විනය පවතිනවා. හැබැයි මේ මධ්‍යම ප්‍රතිපදාවට ආවම අන්තෝලි මිදින නිසා එයාට මරන්න සතෙක් නැහැ. ගහක කඩන්න කොලයක් නැහැ. තේරුණාද? මේ විදිහට එයා විනය පරිසුද්ධ වෙනවා. තේරුණාද? එයාට ලෝකෝත්තර විනය. ඒ විනය අපිට පෙන්වන්න පුළුවන් සාමාන්‍ය ඵල සූත්‍රයට අනුව බහලන්ත විනයට රැස දෙනවා කියලා බලන්න. මේ කරපු දේශනාව. හොඳද? ඉතින් මේකත් එක්ක අන්න යද්දන් චත්තාරෝ පුරුෂ යුගානි නේද? අට පුරුෂ පුද්ගලා. ඔය ටික තේරෙනවනේ. ඒස භගවතෝ. ඒ භාගතුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය. නේද? අන්න සුපටිපන්න ගාතාව ගැලපෙනවා. අන්න අනුත්තරම් පුඤ්ජක්කෙත්තන් ලෝකස්සාති. එකම පින්කෙතක් කියනවා මේ මධ්‍යම ප්‍රතිපදාව. එකම පින්කෙතක් ලෝකේ. යම් කවුරු හරි එතනට ආවුනේ පාවුනේ දක්ඛිනේ අංජලි කන්නේ යම් දෙයක් දානයක් පිරුණමයිද යම් ගරු සත්කාරයක් කරයිද ඒක
ලෝකේ තියෙන අග්‍රු විශිෂ්ට උටන්ටම කරන නේ උත්තමාචාර්ය බවයි සැකසෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රතිපදා මනා වටහා ගන්න. වටහාගෙන මේ පටිච්චසමුපාදේ දැක ගන්න බලන්න. මම එදා පටිච්චසමුපාදේ ගැන ටිකක් කිව්වා නේද? ඉතින් මේක මනාව තෝරගෙන තම තමන් දක්ෂ ලෙස මේ මධ්‍යම ප්‍රතිපදා මත කරගන්න දක්ෂ වෙන්න. අතට මුණානි හම්බුණා, රස්නයක් හම්බුණා. මම ඔගේ කොටසක් කලින් කියලා ඉන්නේ. එහෙම නේද? ඇහැට මොනහරි පෙවුණා පටිච්චසමුපාද කරන ගලපා. කවුද මේක දැක්කේ? කවුද මේ පේනක ඇති කළේ? කෙනෙක් නෑ. හේතු ප්‍රත්‍යයයි. නේද? දැන් පටිච්චසමුපාදයේ තියෙන ෂඩායතන ගැන ඇහැ ගත්තාම ඇහැට රූපයක් පේනවා. ඒක දැනගන්නවා. අන්න පංචමස්කන්ධය හටගන්නවා. නේද? එතන. හරි? ඉතින් මේ හැමතැනම පංචමස්කන්ධය හටගන්නවා. ඒකයි මේ පටිච්චසමුපාදයේ කෙටියෙන් කියනවා නම් සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් අපි ගත්තොත් මේ පංච උපාදානස්කන්ධය දැක ගැනීම ලේසිද? පංච උපාදානස්කන්ධය දැක ගැනීම ලේසි නෑ. අන්තකින් දකින්න පුළුවන් පංච උපාදානස්කන්ධය. දැන් පටිච්චසමුපාදය ගැන කෙටියෙන් කියනවා නම් මහණනි සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ කෙටියෙන් කියනවා නම් මේ පටිච්චසමුපාදය පංච උපාදානස්කන්ධයමයි. මේකේ දුක දකින්න නේද අපි කියන්නේ. නේද? මේක දුක්ඛාරි සත්‍යයක් වෙනවා. එළියට. හොඳයි. අන්න දුක්ඛාරි සත්‍යය. මෙන්න දුකේ ඇත්ත බලනවා අපි. තේරුණාද? දුකේ ඇත්ත බලනවා. ඉතින් මේ පටිච්චසමුපාදයේ මනාව නුනේ යුතුව අපි පරිශීලනය කරනවා නම් අත් මේක මතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපි දක්ෂ වුණා. අපිට පුළුවන් මේ පටිච්චසමුපාදයේ ගියාගෙන මේ පටිච්චසමුපාදයේ දැක ගැනීම සුකර නැහැ. එහෙම ඒක අමාරු වැඩක්. රාගය කියන කෙනෙකුට බෑ. දේවේශය කියන කෙනෙකුට බෑ. මෝහය කියන කෙනෙකුට බෑ. කියලා කියනවා මේ පටිච්චසමුපාදය දැක ගැනීම. මොකද රාග දේවේශ මොහ ඇති වෙන්නේ මොහය කියන්නේ මේ අන්ත දෘෂ්ටි තියෙන නිසා. තේරුණාද? ඒ නිසා රාග දේවේශ පාන. මේ ගැටේ නිහගත්ත කෙනෙකුට විතරයි පටිච්චසමුපාදය දැක ගන්න ලේසි වෙන්නේ. ඉතින් මේක දැකගත්තොත් අන්න එතින් යම් කෙනෙක් නුවණ සිහිය සතිය පිහිටවනවා නම් එයා මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්නවා කියලා මට කියන්න. එයා වචන හසුරවනවා. දැන් අපි පටිච්චසමුපාදයේ තියෙනවා අවිද්‍යාවපත්‍ය සංඛාර. ඒ සංඛාරවල තියෙනවා කාය චේතනා, වචී චේතනා, මනෝ චේතනා. මේවා පුඤ්ඤාභි සංඛාර වශයෙන් තියෙනවා. මේවා අපුඤ්ඤාභි සංඛාර වශයෙන් තියෙනවා. මනෝ චේතනා තියෙනවා ආනිජ්ජාභි සංඛාර. අන්න සිතුවිලි දිහා අපි එතනින් බලනවා. තේරුණාද? අන්න ඒ චේතනාව පහළ වෙන්න හේතුව අවිද්‍යාවයි. තේරුණාද? යම් කාය චේතනාව පහළ වෙන්න හේතුව අවිද්‍යාවයි. නේද? වචී චේතනාව පහළ වෙන්න හේතුව අවිද්‍යාවයි. මනෝ චේතනාව පහළ වෙන්න හේතුව අවිද්‍යාවයි. ඒකට ඒක පිරක් වෙන්න පුළුවන්, පාවක් වෙන්න පුළුවන්. නේද? ධානයක් නම් මනෝ චේතනා පමණයි. අන්න ඒ නිසා අපේ විඥානයේ පහළ දැනගැනීමක් ඇති වුණා. ඒ චේතනාව නිසා දැනගැනීමක් තියෙනවා. ඒ දැනගැනීම නිසා නාම රූප දෙකක් හට ගන්නවා. නාම රූප නිසා සලආයතන හට ගන්නවා. සලආයතන නිසා ස්පර්ශය, ස්පර්ශ වේදනා, වේදනා තණ්හා විදිහට පටිච්චසමුපාදය අපි දකින්න දක්ෂ වෙනවා. දැන් බලන්න මේවා මම කරනවා කියලා කමන්න බෑ. තේරුණාද? මේවා හේතු ප්‍රත්‍ය ධර්මයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මෙන්න මේ හේතුඵල ධර්ම යම් කෙනෙක් දකිනවා මේ චතුරාර්ය සත්‍ය නේද? අන්නේ ආයතෙන් ගැලවෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මත කරගත්ත කෙනෙක් මනාව ওই විදියට චතුරාර්ය සත්‍යෙට ගැලපෙන විදියට, පටිච්චසමුපාදයට ගැලපෙන විදියට, එතකොට විනයට ගැලපෙන විදියට මොකද? සූත්‍රයට ගැලපෙන විදියට බලන්න අපි දක්ෂ වෙනවා. ඒකයි කුකුස්සාතිලත්තුමා අනාගාමී මේ වෙලාවේ මේක කියනකොට මෙයා තුල වැඩුණා මේක. නේද? අපිට මේක කියනකොට අපි අන්තෝලින් බලන්නේ. තේරුණාද? පටිච්චසමුපාදයේ අන්තෝලට ගිහිල්ලා. පටිච්චසමුපාදයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. පටිච්චසමුපාදයේ කවදාවත් නිට්ටය සැප ආත්මයි කියන දෙයින් පරවන්න බෑ. පටිච්චසමුපාදයේ බාහිර අධ්‍යාත්මය කියන අන්තෝලින් පරවන්න බෑ. පටිච්චසමුපාදයේ මධ්‍යමමයි. තේරුණාද? තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් බණ කියනවා. කොහොමද කියන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානය කියනවා. ඉතින් මේක මනාව මතු කරගෙන මේකේ දක්ෂ වෙන්න
මේක ඥානතෝ කරගෙන පස්සතෝ කරගෙන අපිට පුළුවන් වුණොත් මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවට එන්න එදාට අපි මේ ඇහිම් මිදේ කනින් මිදේ නාසයෙන් මිදේ දැන් ඕක මේ පටිසම්පති සමුදය දැක්කොත් නිරෝධි ශාන්තිය. ඒක ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. නිරෝධි ශාන්තිය ධර්මයක්. මාර්ගයේ වැඩෙනවා නේද? ඉතින් ඒක නිසා මේ පටිසම්පාදයේ දකින්න නේද? ඉතින් අන්න ඒක නිසා මේ පටිසම්පාදයේ දැක්ක දවසට අන්න ආසව දකින්නවා. ආසව සමුදය දකින්නවා. ආසව නිරෝධය දකින්නවා. ආසව නිරෝධ කරන මාර්ගය තේරෙනවා. මේ නුවණ පහළ වෙයි. ඉතින් මේ විදිහට මධ්‍යම ප්‍රතිපදාව හම්බුනොත් අන්න විද්‍යාව පහළ වෙනවා කියන්නේ. තේරෙනවා? එයා ඉතින් මෙන්න මෙතෙන්ට එන්න බාන්න අපි තුන් සංයෝජන දුරු කරන්න නම් සක්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු කරන්න නම් මෙන්න මේ අන්ත නැති දෘෂ්ටි නැති තේරුණාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කෙනෙක් කරන්නේ නැති දුක්ඛ සැප මේවා කෙනෙක් කරන්නේ නැති අනු කරන්නේ නැති තමන් අනුලේඛ තියලා කරන්නේ නැති ඉබේ හටගන්නෙත් නැති අවිද්‍යාවපච්චෙන් සංකාරයේ සංකාරපච්චෙන් විඥාන වේ කියන හේතුඵල ධම තමාතුමින් දකිනවනම් දර්ශනයටපත් වෙනවා ඒක කියන සක්කාය දෘෂ්ටි දුරු කළා. සීලබ්බත පරාමාසය දුරු කළා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ සීලබ්බත පරාමාසය. මම දැන් පෙන්වන සීලබ්බත පරාමාසය අන්තෝලින් හම්බෙනවා නම් ඒක සීලබ්බත පරාමාසය නේද? සීලබ්බත පරාමාසයෙන් මිදින සීලයක් රකින්නවා. ඒක මධ්‍යමයි. ඒක ලෝකෝත්තරයි. ඒක සාමාන්‍ය ඵල සූත්‍රයේ අපිට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි දැක ගන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් මෙන්න මේ දක්ෂතාවය යම් කෙනෙකුට හම්බ වුණොත් හොඳද? ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් මේ ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාව මත කරගෙන කටයුතු කරන්න. ඒ නිසා බුදුහාමුදුරු කියනවා සීලේන සම්පදානි සංසා. මේ සීලේ විතරක් මගේ ශාසනය නෙවෙයි කියනවා. දැන් සමාධි සම්පදානි සංසා. මේ සමාධි විතරක් මගේ ශාසනය නෙවෙයි කියනවා. දැන් ඥාන දර්ශන සම්පදාන සංසා. මේ ධර්මයේ විස්තර කරන්න විවිධ හැකියාව තියෙන්න පුළුවන් නේද? ඒක නෙවෙයි කියලා මේ ඥාන දර්ශන නෙවෙයි කියනවා මගේ ශාසනය. අපපානි චේතෝ විමුක්තිය කියලා කියනවා නේද? නැවත ප්‍රත්‍යක්ෂ භූමියේ වැටෙන චේතෝ විමුක්තිය වරබන්ද කියලා. ඉතින් මෙන්න මේ විදියට අපි දක්ෂ නම් මේක මතු කරගන්න අපිට පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ වාසය කරන්න කියන්න තියෙන්නේ. ඉතින් ඉඳලින් අතු ගන්න ඉඳල ගෙවෙමි. මෙතන යුතුව නුවණ යුතුව වාසය කරන්න පේන්නේ කාටවත් නෙමෙයි දැනෙන්නේ කාටවත් නෙමෙයි කියන ඒ පටිච්චසමුප්පාද න්‍යායට අනුව නුවණ මෙහෙවනකොට අපිට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙවි. තේරුණාද? ඉතින් අවිද්‍යාවයත් ඒ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නේද? අන්න අවිද්‍යාව සාගත පටිච්චසමුපාදයේ සාමුලින්ම දුරු වෙලා යනවා. ඉතින් මෙන්න මේක හොඳට තේරුම් අරගෙන අපි මේකේ දක්ෂ වෙලා මේ විද්‍යාව පහළ කරගන්න මෙවැනි ප්‍රතිපදාවක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ওই ටික තමයි අපිට අද දවසේ ඔයගන් දෙන්න තියෙන දහම් පණිවිඩය. මධ්‍යම ප්‍රතිපදාවේ නේ. එතකොට පොළොව පෑගුණොත් තදගතිය හම්බ වෙනවා. කන බොනකොට ඒ මේවා ඇල්ලීමේ තදගතිය හම්බ වෙනවා. නේද? එතකොට මෙන්න මේ තැනදී ඒ තදගතිය හෝ ආපෝ තේජෝ වායෝ කියන මේ උපාදාන රූප හතර හෝ ඇහැට පේනවා අපි කන බොනවා. ඇහැට පිච්චි පේනවා. විවිධ දේවල් පේනවා. මෙතනුත් තුලන් අපිට මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව මතු කරගන්න අන්ත දෘෂ්ටි නැති තැනකින් මේක මතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැනකට ප්‍රායෝගික වෙන විදිහට ඔය වගේ න්‍යායකින් ප්‍රායෝගික වෙලා හැමතිස්සෙම මධ්‍යම ප්‍රතිපදාව මතු කරගන්න දක්ෂ වෙනවා. කවුරුයි මේකේ මනාව වීර්යවන්ත වෙනවා නම් නේද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ වශයෙන් මනා නුවණින් වීර්ය වඩනවා නම් සිතේ යොමු කරනවා නම් වීර්ය වඩනවා නම් ඒකට කැමැත්ත තියෙනවා නම් මෙයා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා නේද? එයා රැඳවල් දෙකේ මනාව එකේ වාසය කරනවා නේද? ඉතින් මෙතෙන් දෙන්න දක්ෂ වෙන්න මෙතෙන්ට ආවොත් අපිට පුළුවන්
මේ නුවණින් යුතුව කටයුතු කරගෙන ඉන්න. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රයාසපයා ගන්නවා කියන දේශ පහසු වැඩක් නන්නේ. ඒක අමාරු දෙයක්. තේරුණා? ඉතින් මේක මනාව දැනගෙන මනාව වඩන්න ඕනේ. දැන් වාඩිලා ඉන්න තද ගතියක් හම් වෙනවා. පොළවේකද? නැත්නම් කයේකද? නේද? එසලම් බලනවා. කයේ තද ගතියක් තියෙනවා. පොළවේ තියෙනවා. දැන් පොළව පෑගෙනවා. පොළවේ වාඩිලා ඉන්නවා. පිටියක් අල්ලනවා. කෝපයක් අල්ලනවා. පීයක් අල්ලනවා. මන්නයක් අල්ලනවා. ඉදල අල්ලනවා. ඇඳ අල්ලනවා. වස්ත්‍ර අල්ලනවා. දෙඩි හොදනවා. බේසන් අල්ලනවා. නේද? පයිප් අල්ලනවා. ඒ අල්ලන හැමතැනම සිහිය පිටවන්න මැදින්. මේක මධ්‍යම එකේ කිලිය කරන්නේ ඒ නුවණ වැඩ කරනවා. ඒ එකකවත් නෙමෙයි තියෙන්නේ මේක මේ තදගතිය. මේ එකකටවත් අයිති නෑ. මට මේ දැනගන්නා තදගතිය එකකටවත් අයිති නෑ. එක්ක අපි හිතවත් ළඟ ඉන්න කෙනාගේ අතින් අල්ලනවා. එයාගේ ඇඟේ තදගතියද මේ හම්බෙන්නේ. මගේ ඇඟේ තදගතියද ඒත් නෑ. මේක විඥානමච්චි. එතකොට මේ විඥානය හටගන්නේ ඒ විඥානය හටගන්නේ බාහිර රූපයක් නිසාද අධ්‍යාත්මික රූපයක් නිසාද නැත්නම් සංකාරය හේතු කරගෙන. සංකාරය හේතු කරගෙන සංකාරයට හේතුව අවිද්‍යාව තමයි. අන්න අවිද්‍යාව පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාමකම් කියන මේ පටිසම්පදාය. ඔක තමයි. පටිසම්පදාය යා පටිසම්පාද කුසල මහාන වෙනවා. ධාතු කුසල මහාන වෙනවා. ආයතන කුසල මහාන වෙනවා. තානාදාන කුසල මහාන වෙනවා. බහුධාතුක සූත්‍රය. ඔතන දෙනවා යා. කුසල මහාන කියන්නේ මධ්‍යම ප්‍රතිපදාට අපු කෙනාටයි මේක හම්බෙන්නේ. අන්‍යයන් කියනවා මගේ ශාසනයේ පඬිතයා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආනන්දේ මගේ ශාසනයේ මේ පඬිතයයි කියනවා යා. මේ එක න්‍යාය හතරේ එකකින් හරි ආවොත් අර ඔක්කොම යට පැහැදිලි වෙනවා. එක් තමයි පඬිතයා කියන්නේ අපේ. ආදි ශාස්ත්‍රයේ පඬිතය. අන්ත නැති දෘෂ්ටි නැත්නම්කින් මේක මත කරගන්න. ඒකමයි වෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි මගේ ළඟ තියෙන ආවර්ති මායාව.